දැන් අපි දැක්කා රාජා කොල්ලූරේ සහෝදරයා සමා වෙන්න ඕනේ මේ රාජා කොල්ලූරේ රාජෝත්තමයාණන් වහන්සේ මේ කියලා තිබුණා වයඹ වලාත් සභාවේ ගුරුවරුන්ට එයා ආණ්ඩුකාරයා විදියට එයාට විශේෂ බලතල තියෙනවා එයා තමයි ඇමතිවරයා එයාට සියලු බලතල තියෙනවා 21 22 වෙනිදා අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන්න ඕනේ එහෙම නැති වුණොත් එහෙම ඒගොල්ලන්ගේ පඩි කපනවා ඒගොල්ලන්ට 25 වෙනිදාට සේවයට වාර්තා කරන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි කියන්න තියෙන්නේ සරලවම අනිත් ඵලයන් බයි යන්න ඔබ කොරයි තමුසේ කොරයි කපයි පඩි නතර කොරයි හැබැයි මේ රාජා කොල්ලුරේ කියලා කියන්නේ අපි අහන්නේ ශ්‍රීකල්පනාවක් තමුන් නැහැට තියෙනවද මේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා මේගොල්ලෝ මේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියලා කියන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගැන එහෙම නැත්නම් වැඩ කරන පන්තියේ ආණ්ඩුවක් හදන්න රුසියානු මොඩලේ ආණ්ඩුවක් හදන්න කටයුතු කරන්න ඒ සඳහා ගොඩනගපු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ඒ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා තමයි කියන්නේ ගුරුවරුන්ට පඩි කපනවා හොඳේ 21 වෙනිදා 22 වෙනිදා ආවේ නැත්තම් කියලා. ඉතින් තමයි එකේ ඵලයන් යන්න කියලා. කොරයි. අනික මේගොල්ලෝ ඇවිල්ලා 1980 ජූලි වැඩවර්ජනය කාලේ ඒ ජූලි වැඩවර්ජනයට නායකත්වය දීපු ඒ වාමාංශික පක්ෂවල සම සමාජ කොමියුනිස්ට් එවකට කොමියුනිස්ට් පක්ෂයේ ඒ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය දීපු සම සමාජ පක්ෂ නායකත්වය දීපු 1980 ජූලි වැඩවර්ජනයේ හිටපු ඒ දේශපාලන නායකයෝ මේගොල්ලෝ පක්ෂවල හිටපු 80 ජූලි වැඩවර්ජනයට නායකත්වයේ දීපු පක්ෂවල නායකයෝ මේගොල්ලෝ ඔය ජූලි වැඩවර්ජනයේදී තමයි ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ලක්ෂයක් විතර රස්සාවලින් දොට්ට දැම්මේ ඔය සම සමාජ කොමියුනිස්ට් ඇතුළු වාමාංශික පක්ෂවල ඒ සහෝදර සහෝදරියන්ට තමයි රස්සාවලින් එළියට දාලා දැම්මේ රස්සා නැති උනේ ඒවට නායකත්වයේ දීපු පක්ෂක මිනිහෙක්නේ මේ දැන් සභාපතිවරයානේ වර්තමාන සභාපතිවරයානේ මේ වෘත්තීය සමිති වලට පුප්පන්නේ මේ ගුරුවරුන්ට පුප්පන්නේ ගුරුවරුන්ට පාට් එක දාන්නේ මේ අර නිකන් වේලි ඉඳලා පිනට ලැබුණු මස් කට්ටක් හපනකොට පිනට ලැබෙන මස් කට්ට හපහප දාන ගෙම්බර් අර මුකුත් නැතුව වේලි ඉන්නකොට මොනවා හරි ලැබුණාම ඇති වෙන අර අපි කියන්නේ ඇති වෙන ප්‍රහර්ෂය එක්ස්ටසි එක එක්ස්ටසි එක ඒ ප්‍රහර්ෂය නිසා ඇති වෙන සංකූලතාවය මේක රෝගයක් ඔය රාජා කොල්ලුරේට හැදිලා තියෙන අවුරුදු 83ක් විතර වෙච්ච රාජා කොල්ලුරේට හැදිලා තියෙන රෝගයක් ප්‍රහර්ෂය නිසා ඇති වෙන සංකූලතාවය නිසා ඇති වෙන රෝගයක් ඕක මේ එස්.ඒ. වික්‍රමසිංහ වගේ අය එදා එස්.ඒ. වික්‍රමසිංහ ආචාර්ය එන්.එම්. පෙරේරා ආචාර්ය කොලිනාද සිල්වා පිලිප් ගුණවර්ධන විවියන් ගුණවර්ධන පීටර් කෙනමන් මේගොල්ලෝ එදා අර මැලේරියා මර්ධන ව්‍යාපාරයට ගිහිල්ලා ඒ සටනට එකතු වෙලා යටත් විජිතවාදයට එරෙහිව සටන් කළා වැඩ කරන මිනිස්සු වෙනුවෙන් සටන් කරන කම්කරු පන්ති වෙනුවෙන් සටන් කරලා හදපු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වාමාංශික ව්‍යාපාරය එයින් ඇතිවෙච්ච ඒ වාමාංශික ව්‍යාපාරයෙන් ඇතිවෙච්ච ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පැයකින් එක දවසකින් මේ රාජා කොල්ලුරේ කියන මේ ගොන්තැම්බ ගොම් බෙට්ටක් බවට පත් කළානේ මේ අවුරුදු 50කට 60කට වඩා ඉතිහාසයක් තිබෙන දශක 5ක පමණ ඉතිහාසයක් තිබෙන වාමාංශික පක්ෂයක ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ගොම් බෙට්ටක් බවට පත් කළානේ මේ මිනිහා ඒ නිසා අපි කියන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදර සහෝදරියෝ කවුරු හරි කැමති නම් එහෙම තාමත් සහෝදර සහෝදරියෝ කියනවට ඒ හැට කියන්නේ මෙයා එක්ක ආයි දේශපාලනය කරන්න පුළුවන් ද සභාපතිකමේ තියාගෙන මේ වගේ මස් කඳන් එක්ක දේශපාලනය කරන්න පුළුවන් දායි
අර පියදාස සහෝදරයා වගේ අයට, සුභසිංහ සහෝදරයා වගේ අයට, ඒ අයට තවදුරටත් වෘත්තීය සමිති කරන්න පුළුවන්ද? රාජා කොල්ලුරේ වගේ මේ වගේ ගොන්තැම්පක් සභාපතිකමේ ඉදි පක්ෂේ ඔයාට පුළුවන් ද වෘත්තීය සමිති සටන් කරන්න? ආයි වෘත්තීය සමිතිය එක්ක වැඩ කරන්න? මේ 21 22 ගුරුවරුන්ට අනිවාර්යෙන් වැඩට එන්න. එහෙම නාවොත් එහෙම අයි 25 වෙනිදා ආයි එන්න එපාලු. එන්න දෙන්නේ නැහැලු. පඩි කපනවලු. දැන් මේ වෘත්තීය සමිති ලබාගත් අයිතිවාසිකම් ඔය වැඩ වර්ජනය කිරීමේ අයිතිය, සටන් කිරීමේ අයිතිය, පැය 8 වැඩ දිනය ලබා ගැනීමේ අයිතිය, සියලු අයිතිවාසිකම් අද වෘත්තීය සමිති වැඩ කරන ජනතාව කම්කරු පන්තිය ලබාගත් සියලු අයිතිවාසිකම් ලැබුණේ වාමාංශික ව්‍යාපාරයෙන් කරපු සටන්. අද ඒ සටන් තමයි මේ භුක්ති විඳින්නේ. සටන් වල ප්‍රතිඵල ඔය ව්‍යවස්ථාවල ඔය ව්‍යවස්ථාවේ තියෙන අයිතීන්, කම්කරු අයිතීන් ලබා ගන්න සටන් කරේ වාමාංශික ව්‍යාපාරය. එතකොට ඒ සටන් වල අයිතිය තමයි අද වෘත්තීය සමිති භුක්ති විඳින්නේ. අද ක්‍රියා කරන්නේ, මෙහෙවන්නේ වාමාංශික ව්‍යාපාරය කරපු සටන් වල ප්‍රතිඵල. දැන් මේ මිනිහා එක පැයකින් එක මොහොතකින් එක දවසකින් වැසිකිළියට දාලා හොදලා ඇරියනේ ඒ වෘත්තීය සටන් වල ඉතිහාසය. එක පැයකින් එක මොහොතකින් රාජා කොල්ලුරේ වැසිකිළියට දාලා හොදලා ඇරියේ ඒ වෘත්තීය සටන් වල ඉතිහාසය. ඒ අභිමානය. එන්නම් පෙරේරා, කොලින්නාද සිල්ලා, පීටර් කෙනමෙන්, එස්.ඒ. වික්‍රමසිංහ, බර්නාඩ් සොයිසා මේ වාමාංශික ව්‍යාපාරයේ මිනිස්සු අපි කියන්නේ මේ රාජා කොල්ලුරේලට ඒ මිනිස්සුන්ට මැරිලවත් ඉන්න දෙනවා. එම්.ජී. මෙන්ඩිස්ලා වගේ වෘත්තීය සමිති නායකයෝ, කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෝ ඒ මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ට මැරිලවත් ඉන්න දෙනවායිසේ. අගෞරව කරන්න එපා ඒ මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ සටන් වලින් තමයි මේ අයිතීන් දිනාගත්තේ මේ රටේ. මේ රටේ අයිතීන් දිනාගත්තේ ඒ මිනිස්සු කරපු සටන් වලින්. ඒ මිනිස්සුන්ට මැරිලා මැරිච්ච තැන් වල ඉන්න දෙනවා තමුසෙලා. මොකක් කරේ කට්ටක් අකා ඒ කට්ටේල්ලේ බුර ඉන්නේ නැතුව. ඒ කට්ටේල්ලේ බුර ඉන්නේ නැතුව. දැන් මේ වගේ කතාවක් දැන් මේ විදිහට මං හිතන්නේ මේ ලංකාවේ ඉතිහාසයේ මේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් මේ වගේ ජාතික මට්ටමේ ප්‍රකාශනයක් කළා නම් කළේ රාජා කොල්ලුරේට කලින් ජේ.ආර්. ජයවර්ධන 1980 ජූලි වැඩවර්ජනයේදී තමයි ජේ.ආර්. ජයවර්ධන මේ වගේ ප්‍රකාශයක් කළේ. එක මට්ටියකටවත් ඉන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කළේ ජේ.ආර්. ජයවර්ධන 1980 ජූලි වැඩවර්ජනයේදී. අන්න ඊට පස්සේ අපි ඒ වගේ ප්‍රකාශනයක් අද අහන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා රාජා කොල්ලුරේ කියන මිනිස්සයාගෙන්. ජේ.ආර්. ජයවර්ධන ඔක කෙරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක ජේ.ආර්. ජයවර්ධනගේ උරුමය. ජේ.ආර්. ජයවර්ධන පෙනී ඉන්න පන්තිය. එයා පෙනී ඉන්න පන්තිය වෙනුවෙන් එයා පෙනී ඉන්න ඕනේ. ඒක එයාගේ උරුමය. ඒක එයාගේ දේශපාලන ඉන්ට්‍රස්ට් එක. මේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා. මේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා. මෙහාට මේ නිකන් හම්බ වෙච්ච මේ පළාත් සභාව විසිරුවා හැරලා නිසා මෙයාට නිකන් පිනට කඩන් වැටිච්ච බලයක් නෙමේක. පළාත් සභාව තිබ්බන මෙයාට කොහෙද ඔය වගේ බලයක්? දැන් ඒක නිකන් හරියට බදාගෙන ඉන්නේ. ඒක නිකන් හරියට බදාගෙන ඉන්නේ කට්ටක් අල්ලන් ඉන්නවා වගේ. මස් කට්ටක් අල්ලන් ඉන්නේ කර ළඟින් යන්න දෙන්නෙත් නැහැ. බුරනවානේ, හපන්න පයින්නවානේ. ඒ වගේ තමයි රාජා කොල්ලුරේ. ඒ වගේනේ මේ රාජා කොල්ලුරේ පණින්නේ. මේකෙන් පේනවා මේගොල්ලන්ට මේ වේලි ඉන්න මිනිස්සුන්ට බලයක් හම්බුනහම අත්වෙන ඉරණම මොකද්ද කියලා. දැන් මේගොල්ලෝ වාමාංශිකයෝ නෙමෙයි. මේගොල්ලෝ වැසිකිලි වාමාංශිකයෝ. මේගොල්ලන්ගේ වම තියෙන්නේ වැසිකිලියේ. මේගොල්ලන්ගේ වම තියෙන්නේ වැසිකිලියේ රාජා කොල්ලුරේලගේ. මේක නිකන් හරියට මේ වාමාංශිකයේ පක්ෂයක නායකයෙක් නෙමෙයි. මේක නිකන් සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ ඉන්න දේශපාලන පක්ෂයක කිසිම කෙනෙක් මේ විදිහට නිකන් තර්ජනය කරනවා. ලංකාවේ කම්කරු නීතිය දන්න මිනිහෙක් රාජා කොල්ලුරගෙන් අහන්නේ තමුන්ගේ නීතිඥයෙක් නේද? කියනවා බලන්න කොහෙද ওই විදිහට පුප්පන්න අයිතියක් තියෙන්නේ කියලා.
ඔහම තර්ජනය කරන්න කොහෙද ප්‍රඥප්තිය තියෙන්නේ? ඈ? ආයෙ නැත්තම් පඩි කපනවා කියන්නේ. කොහෙද තියෙන්නේ එහෙම අයිතිය? කියනවා බලන්න ඒක. ආ? කොහෙද එහෙම අයිතියක් තියෙන්නේ? මේක නිකන් හරියට අර ඩෙස්පොටික් රූලර් කෙනෙක් වගේ. ඔහොම නිකන් ආඥාදායක පාලනයක් තියෙන්නේ මේ රාජාණ්ඩු කාලවල. ඒ රජ්ජුරුවන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්න ඕනේ. ඒ වගේනේ. ගුරුවරු රාජා කොල්ලුරේ කිව්වහම එන්න ඕනේ. රාජා කොල්ලුරේට ආස වුණාම ගුරුවරුන්ගේ පඩි කපන්න පුළුවන් රාජා කොල්ලුරේට. අනේ යනවා ඉස යන්න. රාජා කොල්ලුරේට පුළුවන් ඒවා කරන්න. ඒ නිසා අපි කියන්නේ ඔය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයාට වීරසිංහ සහෝදරයාට ඔය අපේ වෛද්‍ය වීරසිංහ සහෝදරයාට කියන්නේ දේශපාලනය කරන්න ඕන නම් ඔය මිනිස්සුව ගෙදර යවන්න. දේශපාලනය කරන්න ඕන නම් ඔයාව ගෙදර යවන්න. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ ඔක කොමියුනිස්ට් පක්ෂය කියලා නම දාන්න නෙමෙයි. ඕකට දාන්නේ ශ්‍රී ලංකාවේ කොමික් ෆැසිස්ට් පක්ෂය කියලා. ශ්‍රී ලංකාවේ කොමික් ෆැසිස්ට් පක්ෂය කියලා. අර තරුණයෝ කියන්නේ මේගොල්ලෝ කොමියුනිස්ට් නෙමෙයි නොමිනිස්ට් කියලා. රාජා කොල්ලුරේ වගේට කියන්නේ මේගොල්ලෝ කොමියුනිස්ට් නෙමෙයි නොමිනිස්ට් කියලා. ඉතින් ඔකේ නම වෙනස් කරන්න වෙනවා අපි වීරසිංහ සහෝදරයාට කියන්නේ ලේකම් සහෝදරයාට. දැන් මේ අවුරුදු 83ක් වෙලා තියෙන හින්දා ඊළඟ ගෙදරට වෙලා පෙන්ෂන් එකක් අරගෙන ඉන්න කියන්නේ. මේගොල්ලෝ එක්ක ආයේ දේශපාලනය කරන්න එන්නේ නැහැ. ආයේ කොමියුනිස්ට් පක්ෂය ආයේ නිකන් වාමාංශික දේශපාලනයේ කම්කරු පන්ති වැඩ කරන පන්ති ගොවීන් එක්ක එයාත් එක්ක ආයි වැඩ කරන්න බෑ තමුන් නැහැලට. ආයෙත් සහෝදරයා මෙයාව යවන්න මේගොල්ලෝ විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන අය. මේ නිකන් ඇවිල්ලා පිනට කඩන් වැටිච්ච තනතුරු අරගෙන මොකක් හරි මස් කට්ටක් ලෙවකක එක හපහප මිනිස්සුන්ට පුප්පන්න මේ වෘත්තීය සමිති වලට පුප්පන්න. මේගොල්ලන්ව ගෙදර යවන්න නැත්නම් ආයි දේශපාලනයක් කරන්න නැහැ. ඒක අපිට මුලින්ම කියන්න තියෙන්නේ. මොකද මේ ආණ්ඩුවට උපනාවක් නැහැ මේ ඉස්කෝලරින්. ආණ්ඩුවට උමනාවක් නැහැ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ආණ්ඩුවට උමනා කරන්න මේ වෙලේ ආණ්ඩුවට දේශපාලනයක් නැහැ. ඒ නිසා මේක ඇදගෙන යන්න ඕනේ ආණ්ඩුවට. ආණ්ඩුවේ වෙන අය කිව්වට ප්‍රශ්නයක් නැහැ ඕවා. ඕවා ඔය නිකන් මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු කොහෙවත් ඉන්න නිකන් මේ අධේය පාර්ලිමේන්තුවට ගිය අය කිව්වට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ වාමාංශික පක්ෂයක සභාපති කෙනෙක් කිව්වහම මේක වාමාංශික පක්ෂයක සභාපති කෙනෙක් කිව්වහම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ අරගල සම්ප්‍රදායක් ඌරුවක් භාවිතයක් තියෙන පක්ෂවල එනිකන් මේ පක්ෂ නිකන් උස්සලා පොලේ ගැහුවා වගේනේ. දවසකින් පැයකින් නිකන් මේ පක්ෂ නිකන් ගොම්බෙට්ටවල් බවට පත් කරා මේ වගේ හාල්පාරු. දැන් මේ මිනිස්සු ගෙවල් වලට යවන්න. මේ මිනිස්සු ගෙවල් වල ඉන්න ඕනේ අය. ඒ වගේම දැන් අපි දැක්කා ඊයේත් අපි දැක්කා විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා දැන් තවත් ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න නියමිතයි කියලා. විමල් වීරවංශ මහත්තයා අපි දැක්කා ඊයේත් ප්‍රකාශ කරනවා. දැන් අපිට කියන්න තියෙන්නේ විමල් වීරවංශ මහත්තයාට දැන් විමල් වීරවංශ මහත්තයා මාධ්‍ය සාකච්ඡා කියේ ගණන් කිව්වට වැඩක් නැහැ නේ. විමල් වීරවංශ මහත්තයා ලියන මහත්තයෙක් නෙමෙයිනේ. විමල් වීරවංශ මහත්තයව ජනතාව තෝරාපත් කරලා යවලා තියෙන්නේ පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. හසුන් සංදේශය යවව ඉන්න නෙමෙයිනේ. විමල් වීරවංශ මහත්තයා මේ අපිටයි කියන්නේ. අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ අත්තිලව්වේ. තමුන් නැහැනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. තමුන් නැහැනේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ඒ තමුන් නැහැ දන්නේ නැත්නම් අපි කොහොමද දන්නේ? ඔය අස්සම් කරලා තියෙන ඉවර නම්. තමුන් නැහැ අපිට ඇවිල්ලා කියන බලන්නකො අස්සම් කළා කියලා. ඉතින් අපි දුක් ගන්නාරාල නැහැ. අපි දුක් ගන්නාරාල නැහැ. තමුන් නැහැලා මෙහෙම කිය ඉන්නවා. දැන් තමුන් නැහැලත් අච්චරක් අස්සම් කරා මෙච්චරක් අස්සම් කරා කිය මාධ්‍ය වලට ඇවිල්ලා හසුන්පත් යවනවා. නිකන් ජනාධිපතිවරයාට හසුන්පත් යවනවා වගේ ආදර නිකන් ලව් ලෙටර්ස් යවනවා වගේ අපිත් එක්ක සාකච්ඡාවකට එන්න සාකච්ඡා දෙන්නේ නැහැ කිය අපිට කියලා වැඩක් නැහැ නේ. ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇක්ෂන් එකක් නැතුව එහෙම කිය ඔබතුමාලා ඉතින් ඕකෙම ඉන්නවා. පාර්ලිමේන්තුවෙම ඉන්නවා. දැන් ඔබතුමාලා ඉන්නවා. ඔබතුමාලට යන්න කියනවා අර කොහෙද අර කුට්ටි ආරච්චිද කවුද කියන ඒගොල්ලෝ යන්න කියනවා. අපි දැක්ක ඒගොල්ලෝ කියනවා යනවා. පොදු ජන පෙරමුණ ලේකම් කියනවා යනවා කියලා. ඕගොල්ලෝ යන්නෙත් නැහැ ඒගොල්ලෝ යන්න කියනවා.
ඕගොල්ලෝ යන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්න දෙන්නෙත් නැහැ. මොකක්ද මේ? දැන් ඕගොල්ලන්ට යන්න කියන්නේ මොකද ඒගොල්ලන්ටත් ඕනේ කරනවා වගේ අතුල්ට එන්න. ඕගොල්ලන්ට යන්න කියන්නේ නිකන් නෙමෙයි. අපි දන්නවා විමල් වීරවංශ මහත්තයලාට යන්න කියන්නේ දැන් මේ 150ක් විතර ඉන්න එකේ තව අයට උමනා කරනවා වගේ තනතුරු වලට එන්න ඔය ඇමති තනතුරු වලට එන්න. එහෙනම් ඒගොල්ලෝ බලන කොහොම හරි ඕගොල්ලන් වයින් ඕගොල්ලෝ යන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න ගත වෙන හැම තත්පරයක් පාසාම ජනතාව ගණන් කරනවා. ජනතාව බලන් ඉන්නවා. ජනතාවට වැදගත් වෙන්නේ කවුද මේ වෙලේ විසල් බ්ලෝවර්ස්ලා කියන එක. ජනතාව බලන් ඉන්නේ කවුද ජනතාව වෙනුවෙන් සටනට එන්නේ කියන එක. වැදගත් වෙන්නේ ඒක. ඔයගොල්ලෝ තනතුරු ආරක්ෂා කරගන්න ලියුම් යව හිටියට තනතුරු ආරක්ෂා කරගන්න ඇමති තනතුරු ආරක්ෂා කරගන්න ලියුම් යව හිටියට ආයි ගිහිල්ලා එතනම läගා ගැහුවට ජනතාව කියන්නේ නැහැ මොනවා වුණත් කමන්නේ ලියුමක් යවුවනේ විමල් වීරවංශ මහත්තයා කියලා ජනතාව සතුටු වෙන්නේ නැහැ. ජනතාව සතුටු කරන්න බෑ ලියුම් යව. ජනතාවට වැදගත් වෙන්නේ ගන්න ක්‍රියාමාර්ග ඒකට තමයි පාර්ලිමේන්තුවට ඔබතුමන්ලව යවලා තියෙන්නේ. දැන් අපි දැක්ක දැන් ඉන්ධන මිල ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ යන්න නියමිත වෙලා තියෙනවා. ඉන්ධන හිඟයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිළිබඳව අපි දැක්ක මාධ්‍ය වලින් පෙන්නනවා ඉන්ධන හිඟයක් තියෙනවායි කියලා. දැන් මාධ්‍ය වලින් පෙන්නනවා මාධ්‍ය වලින් පෙන්නනවා ඉන්ධන හිඟයක් තියෙනවා. අපි දැක්ක බෝඩ් ගහලා තියෙනවා. කාඩ් බෝඩ් ගහලා තියෙනවා ඉන්ධන නැහැ ඒමයි කිය. හැබැයි ඉතින් අපි දැන් අමාත්‍යවරයා ඉන්ධන අමාත්‍යවරයා ගම්මන්පිල මහත්තයා කියනවා එහෙම කිසිම හිඟයක් නැහැ කියලා. අපිට කියන්න තියෙන්නේ ඔබතුමන්ලට හිඟයක් නැති වෙන්න පුළුවන්. අපි දන්නවා මැති ඇමතිවරුන්ට අපි දන්නවා රජපෞලේ අයට ඒගොල්ලන්ට කිසිම හිඟයක් නැහැ. ඒගොල්ලෝ ධනිය ගෝපාලලා වගේ. ඒගොල්ලෝ ධනිය ගෝපාලලට වගේ අටුකොටු පෙරිලා සියල්ල පෙරිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාවට. රස්සාවට එන්න විදියක් නැහැ. බලන්න ගියාම මිනිස්සු පෝලිං වල ඉන්නවා. පෝලිං වල මිනිස්සු ඉන්නේ. ඉන්ධන ගන්න. 92 නැහැ කියනවා. 93 තියෙනවා. ආයි 93 නැහැ කියනවා. මිනිස්සු ඉන්නවා පෝලිං වල. ඕගොල්ලෝ කියනවා නෑ එම හිඟයක් නැහැ කියලා. ඕගොල්ලන්ගේ ගෙදරට හිඟයක් නැති වුණාට ඕගොල්ලන්ගේ වාහන 4 5 6 7 8ට හිඟයක් නැති වුණාට මේ රටේ මිනිස්සු යන මොටර් සයිකලයට හිඟයි. ත්‍රී වීල් එකට හිඟයි. එදා වේල හොයාගන්න මිනිස්සුන්ට. එදාට රුපියල් 500කින් පෙට්‍රල් ටිකක් ගහගන්න මිනිහට මේ රටේ පහළම ජන සමාජයට මේ රටේ පහළම ජන කණ්ඩායම එදා වේල හම්බ කරගන්න මිනිස්සු ඔය ත්‍රී වීල් රථ රියදුරෝ එදා වේල ඔය කුලී රථ රියදුරන් ඒ මිනිස්සුන්ට පෙට්‍රල් ටික නැහැ බෝඩින් වල ඉන්නේ අම්මා අප්පා මතක් කරන්නේ ගිහිලා පොඩ්ඩක් බලන්න ඔබතුමන්ලගේ හත්මුතු පරම්පරාවටම ආශිර්වාද කරනවා මේ මිනිස්සු හත්මුතු පරම්පරාවටම ආශිර්වාද කරනවා ඒ වගේම දැන් අපි දැක්කා අපි මේ පාර්ලිමේන්තුවේදීත් අපිට අහන්න ලැබුණා චම්පික රණවක මහත්මයාත් කිව්වා දැන් චම්පික රණවක මහත්මයාගේ සාකච්ඡාට දුරකථන වලට සවන් දීලා තියෙනවා කියලා. එයාගේ දුරකථන වලට සවන් දෙනවා ඊශ්‍රායලයෙන් විශේෂ උපාංග ගෙනල්ලා මේවාට සවන් දෙනවා කියන එක. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ඒක മന്ത്രിවරයෙක්ගේ වරප්‍රසාද කඩකිරීමක් වෙන්නත් පුළුවන්. ඒක හරි. නමුත් අපි මේ රටේ පුරවැසියෝ විදියට කියන්නේ ඒක අපේ සිවිල් අයිතිවාසිකම් කඩකිරීමක්. ඒක රටේ පුරවැසියෙක්ගේ ඉන්ඩිවිජුවල් ලිබර්ටි එක පුද්ගල නිදහස උල්ලංඝනය කිරීමක්. ඒක බරපතල ප්‍රශ්නයක්. අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවට තාම තේරෙන්නේ නැහැ. ඔය මොන විදියට මොන ඇප් එක දාලා ඔය ඊශ්‍රායල් ඇප් එක නෙමෙයි දිව්‍ය ලෝකේ ඇප් එකක් දැම්මත් වැඩක් නැහැ. මිනිස්සු ගන්න ඕන වෙලාවට තීන්දුව తీරන ගන්නවා. ඔය ඇප් දාලා ටැබ් දාලා සියලු දේවල් වහගෙන ඉඳලා මිනිස්සු පස්සෙන් ගිහිල්ලා 2015 ගෙදර යවුවානේ. මතකනේ? ඔය ඇප් ටැප් ඔක්කොම තියෙද්දි අල්ලපුවා එහා පැත්තේ හිටපු මිනිස්සයා අප්පේකුත් කාලා කෝපියකුත් බීලා ගිහිල්ලා ගෙදර යවුවා. හොයාගන්න බැරි වුණානේ. මේ Taman ළඟම ඉන්න මිනිස්සයා ආප්පෙකුත් කාලා කෝපි එකක් බීලා යනකම්ම Taman දන්නේ නැහැ. ඇප් ටැප් මොනවා තිබ්බත් වැඩක් නැහැ මහරජුරුව පරාදයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ඕවා දාන්න තහංචි දාන්න මේ තද කරන්න මිනිස්සු ඕවට විකල්ප හොයා ගන්නවා. තාක්ෂණය කියන්නේ එහෙමයි. මිනිස්සු ඕවට විකල්ප හොයා ගන්නවා. මිනිස්සු දේශපාලනය කරනවා. මේක අදහිය වැඩක් නෙමෙයි.
අවුරුදු 2000ක සම්ප්‍රදායක්. ඇරිස්ටෝටල් කිව්වේ මොකද්ද? අවුරුදු 2000කට කලින්. අවුරුදු 2000කට කලින් ඇරිස්ටෝටල් කිව්වා මිනිසා දේශපාලන සත්වයෙක්. මිනිස්සුන්ගේ දේශපාලනය මොට කරන්න, මර්ධනය කරන්න, යට කරන්න වලලා දාන්න බෑ. ඒක අවුරුදු 2000කට කලින් කිව්ව දෙයක්. ඒ නිසා මේ රාජපක්ෂ පවුලේ උමනාවට, සරත් පීරසේකර මහත්තයා කිව්ව මනාවට, එහෙම නැත්නම් මේ බුද්ධියන්සේ උමනාවයි කියලා මිනිස්සුන්ගේ දේශපාලනය යට කරන්න බෑ. මිනිස්සුන්ගේ දේශපාලනය මර්ධනය කරන්න බෑ. ඒක හැම මිනිස්සු කියලා කියන්නේ මිනිස්සු නයිසර්ගිකව මිනිස්සු දේශපාලන ක්‍රියාකාරීත්වයට කැමති අය. ඒක මර්ධනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඕකෙන් පෙන්නන්නේ මේ ආණ්ඩුව මිනිස්සුන්ට බයයි කියන එකනේ. ඇයි මේ බය මිනිස්සුන්ට? ආණ්ඩුව ජනතාවට බයයි කියන එකනේ මේ පෙන්නන්නේ. මේක පැරනොයියාවක් නේ අපි කියන්නේ මේ පැරනොයියාවක්. මොකද්ද මේ බය? මිනිස්සුන්ට බයයි. මේක තමයි ආණ්ඩුවේ බෙලහීනභාවය. අපි ඔකට කියන්නේ ආණ්ඩුවේ ඉම්පෝටන්ස් එක, පොලිටිකල් ඉම්පෝටන්ස්, දේශපාලන බෙලහීනභාවය. ආණ්ඩුව බෙලහීනයි. ආණ්ඩුව දුර්වලයි. ආණ්ඩුව මිනිස්සු එක්ක ඉන්නව නම් බය වෙන්න ඕනේද? ආණ්ඩුව මිනිස්සු එක්ක නම් ඉන්නේ. ආණ්ඩුව මිනිස්සු එක්ක ඉන්නව නම් මොනවටද මිනිස්සු පස්සේ යන්නේ? මිනිස්සුන්ගේ දුරකථන වලට අහුම්කම් දෙන්නේ. ඒ ආණ්ඩුව දුර්වල හින්දා. ඒ ආණ්ඩුව බෙලහීන හින්දා. ආණ්ඩුව බය වෙලා ඉන්නේ. ආණ්ඩුව මිනිස්සු එක්ක ඉන්නවා නම් ආණ්ඩුවට බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ඔය ඇප් ටැප් දාලා වැඩක් නැහැ. ඇප් ටැප් වලින් ඕක මර්ධනය කරන්න බෑ. ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න. ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න. ඔය ඇප් ටැප් දාලා වැඩක් ඔය ඇප් ටැප් ඕවා හරියයි ඊශ්‍රායලයට. මොකද ඊශ්‍රායලයට ඓතිහාසිකව ඊශ්‍රායලයට තියෙනවා එහෙම. අනෙක් කෙනා ගැන අවිශ්වාසය තියෙන ඔය මෙසයියෙක් ගැන හිටපු එහෙම සම්ප්‍රදායක් ඉතිහාසයක්. යුදෙව් ඉතිහාසයක්. ඒ නිසා යුදෙව් අපි දැක්කනේ දෙවනි ලෝක මහා සංග්‍රාමයේ හිට්ලර් යුදෙව් අති විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. ඔය ඊශ්‍රායලයට ඔය ක්‍රමය හරියන්න පුළුවන්. මේ සිංහල බෞද්ධ ආණ්ඩුවකට නැත්නම් සිංහල බෞද්ධ සමාජයකට, සිංහල බෞද්ධ රටකට ඔය පැරනොයියාව වැඩක් නැහැ. ඔය මිනිස්සු පස්සේ හඹායන, මිනිස්සු සැක කරන ඔය වගේ උමතුවක් වැඩක් වගේ ලදරු වැඩ කරන්න එපා. ජනතාව එක්ක ඉන්න. ඔය ජනතාව නැති හින්දා ඔය 69ක් නැහැ. ඒකයි ඔය කියන්නේ. ඔය 69 ලක්ෂයත් ඔහෙලා එක්ක නැහැ. ඒ නිසා තමයි ඔය බය. ඒකම අපි දැක්කා. අර මොනරාගල පැත්තේ ඉන්න മന്ത്രിවරයෙක් තිස්ස කුට්ටි ආරච්චිද කොහෙද කියන മന്ത്രിවරයා කියනවා දැන් නයිට්‍රජන් ගැහුවාම බෝම්බ ගැහුවා වගේ මේ පළදා වෙනවලු. නයිට්‍රජන් ගැහුවාම බෝම්බ ගැහුවා වගේ පළදා වෙනවලු. හත්තිලා වෙ මේක මං හිතන්නේ මේ ගහරෝකෙන් මොන අඟහරු ලෝකෙන් පාත් වෙච්ච මිනිහෙක්ද මන්ද? අඟහරු ලෝකෙන් පාත් වෙච්ච උන්ද මන් දන්නේ. බෝම්බ ගැහුවා වගේ තමයි. බෝම්බ ගැහුවා වගේ වගාබිම් ටික මුඩු වෙලා නැති වෙලා කාබාසිනිය වෙලා ඒ මිනිස්සු හතර ගාතෙන් දුවනවා. හතර වටේ දුවනවා. ගොවීන් හතර වටේ දුවනවා පෝරට කිල්ලන්න. මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ මේ මිනිස්සු ගැන හිතන විදිහ, මේ රටේ ජනතාව ගැන හිතන විදිහ, මේ රටේ ගොවීන් ගැන හිතන විදිහ. මේගොල්ලෝ මේ ගොවීන් ගැන හිතන විදිහ. දැන් මේගොල්ලන් වනේ ඇත්තෙන්ම මේ ජනතාව පත් කරලා යවලා තියෙන්නේ මෙන්න මේ වගේ ගොම් බෙට්ටවල්නේ. ඉතින් කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? කෘෂි කර්මාන්තයක් දියුණු කරන්න පුළුවන්ද? අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කරන්න පුළුවන්ද? මේ වගේ ගොන් තැම්බවල් ඉන්නකොට මේගොල්ලෝ නම් ආණ්ඩුවල ඉන්නේ. මේගොල්ලෝ නම් මේවට උත්තර දෙන්නේ. දැන් අපි දැක්කයි නම් කියනවා මේ කෘෂිකර්ම අමාත්‍යවරයාට අපි දැක්ක මාධ්‍යවල තියෙනවා ජනාධිපතිවරයා පවා දොස් කිව්වයි කියලා. ජනාධිපතිවරයා මොකටද ඉතින් මේ දොස් කියන්නේ මේ කෘෂිකර්ම ඇමතිවරයාට? කෘෂිකර්ම ඇමතිවරයා කරේ ජනාධිපතිගේ ඕඩර් එකනේ. ජනාධිපතිවරයා පැය 24න් රසායනික පොහොර තහනම් කරනවායි කිව්වට පස්සේ ඒ ඕඩර් එක ඉස්සරහට ගෙනියපු එක ක්‍රියාත්මක කරපු එක තමයි කෘෂිකර්ම ඇමතිවරයා කරේ. බොරු වාට අපි කියන්නේ නිකම්ම ප්‍රිටෙන්ෂන් කියලානේ. ඔය බොරු ප්‍රිටෙන්ෂන් ඕනේ නැහැ. ඔක ජනාධිපතිවරයාගේ ඔල මොට්ටල තකතිරු අඥාන තීන්දුවක්. ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි අද මේ ජනතාව දුක් විඳින්නේ. ගොවි ජනතාව දුක් විඳින්නේ. බත් ඇටයක් ඉස්සරහට කන්න නැති වෙන තත්යකටපත් වෙන්නේ.
අපි දැක්කර ජගත් කුමාර කියන മന്ത്രിවරයාත් කියනවා මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා දැන් අද ජනාධිපතිවරයාට උපදෙස් දීපු ඔස්තාර්ලා නැහැයි කියලා. ජනාධිපතිවරයා ඔස්තාර්ලා පලි නෑ මේකට. මේකට වග කියන්න ඕනේ ජනාධිපතිවරයාගේ තිබෙන ජනාධිපතිවරයාගේ තියෙන අඥාන භාවය. අත්දැකීම් විරහිත භාවය. අනිත් අයට අහුම්කම් නොදෙන අහම්මානය වැනිටි එක. අපි ඕකට කියන්නේ The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. කෘෂි විද්‍යාඥයෝ මාධ්‍ය වලින් පෙන්නලා දෙද්දි ගොවි ජනතාව කියද්දි ඒකට අහුම්කම් නොදෙන ඒ අහම්මානය ඒ පුහු ආඩම්බරකම අන්න ඒ නිසා තමයි මෙවැනි නස්පත්තියක් ඇති වෙලා තියෙන්නේ. ඒකට මේ අර ඔස්තාර්ලා මේ ඔස්තාර්ලා නෙමෙයි ජනාධිපතිවරයාකට වග කියන්න ඕනේ. ජනාධිපතිවරයාකට වග කියන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් අපි දැක්ක අර කවුද මේ ආණ්ඩුවට ඉන්නවනේ න්‍යායාචාර්යවරයෙක්. පට්ටපල් බොරු කියන න්‍යායාචාර්යවරයෙක් ඉන්නවනේ. අනේ යාගේ අපි දැක්ක යා මේ කියනවා මේ අර යොහානිගේ ගීතය ජනප්‍රිය වුණේ රෝ එකෙන් කරපු වැඩක් නිසා කියලා. රෝ එකෙන් තමයිලු මේක කෘත්‍රිම විදියට මේක මේ උඩ දාලා මේක ජනප්‍රිය කරුවේ මේ ඉන්දියාවත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳන්න. අපිට කියන්න තියෙන්නේ දැන් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉන්දියාවෙන් ණය ගන්න විශාල උත්සාහයක නිරත වෙනවා. අපි දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයත් කුසිනාරාවටද කොහෙද ගිහිල්ලා තියෙනවා. අපි දැක්ක තරුණියෝ කියනවා කුසිනාරාවට ගියේ මල්ල රජ දරුවන්ගේ ණයක් ගන්නද කියලා. කුසිනාරාවට ගියේ මල්ල රජ දරුවන්ගෙන් ණයක් ගන්නද කියලා තරුණයෝ අහනවා. කොහොම වුණත් අපි එක උපදේශයක් දෙන්න. එහෙන් මෙහෙන් නිකන් ලොකුවට ණය ගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් නම් ඉතින් යොහානිගෙන්වත් ඉතින් කීයක් හරි ඉල්ල ගන්න බලලා කීයක් හරි හොයාගත්තොත් කීයක් හරි අතමාරුවක් හොයාගෙන කීයක් හරි ණයක් හොයාගෙන බැරිද ඔය තෙල් ටික ගෙන්න ගන්න කියලා බලන්නකො නිකන් මේ ඒ ගායිකාවට ඒ ගායිකාවන්ට ඒගොල්ලන්ටයි මේගොල්ලන්ටයි අරවා මේවා කියන්නේ නැතුව ඔය යොහානිගෙන් හරි මොකද ඒවත් ඉන්දියාවෙන්ම තමයි ආධාරය. එනිසා ඒ වගේන් හරි අරගෙන කීයක් හරි හොයාගෙන මේ තෙල් ටික ගෙන්නලා දෙන්න බලන්නකෝ. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්න ගන්න බලන්නකෝ. ඒ නිසා එයාට මෙහාට ආඩපාලි කියෙක ඉන්නේ නැතුව ආණ්ඩුව ජනතාවගේ අභිලාෂ ඉටු කරන්න. ආණ්ඩුව දැන් මේක ජනතා විරෝධී ආණ්ඩුවක්. ලැබෙන පළවෙනි අවස්ථාවේදීම මේ ආණ්ඩුව පරාජය කරනවා මිනිස්සු. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.